සුබෝදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. සුබෝදෑසන. ඉතින් මාස එකමාරකට පස්සේ තමයි අපි නැවත දේව ගෘහයට එකතු වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබ හැම කෙනෙකුම තාමත් ආදරෙන් සහ ගෞරවයෙන් යුතුව අද දවසේ උදෑසන දේවයට පිළිගන්නවා. අපි අපගේ සිත හා සිතුවිලි කල්පනා සූදානම් කරගනිමු, සෝදිසි කරගනිමු. ඒ සර්ව බලධාරී දේව පියාණන් වහන්සේ නමස්කාර කරන පිණිස. පවුලක් හැටියට එකම ශරීරයක් වගේ අපේ දේවස්ථානයට එකතු වෙන්න නොහැකි වුණා. ගෙවුණා වූ සෑම දවස් තුල ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ අපගේ සිත සිතුවිලි කල්පනා කය ආකාරයෙන් තිබුණාද කියලා අපි සිහිපත් කර බලමු. උන්වහන්සේ දුන්නා වූ ආරක්ෂාව ගැන, උන්වහන්සේ දුන්නා වූ සුවය ගැන අපේ දේව පියාණන් වහන්සේට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. අපි කල්පනා කරලා බලමු දේව පියාණන් වහන්සේ ඉදිරියේ සබවෙන්ම අපි ඒ සර්ව බලධාරී, සර්ව වාසී, සර්වඥ දෙවියන් වහන්සේව නමස්කාර කරන්නට සුදුසු අය. අපගේ ජීවිත පිළිවෙත ඒ ආකාරයෙන් ජීවත් වෙන්න. අපගේ ආකල්පයන්, අපගේ සිතුවිලි, කල්පනාවන් මේ හැම දෙයක් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න. මට සවන් දී මා වෙත එන්න අබුත් ජීවනය ලබා ගන්න. දාවිඩ්ට මා ප්‍රේම කළාක් මෙන්ම නුඹට ප්‍රේම කරන ලෙසට සදාටම පවතින ගිවිසුම නුඹ සමග කරන්නෙමි. දාවිඩ් ජාතින්ගේ ප්‍රධානියෙකුද ආඥාපතියෙකුද කළෙමි. මගේ සෙනගට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන ඊශ්‍රායෙල් වරුන්ගේ ශ්‍රීශුද්ධතයන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින් නුඹ නොහැඳිනව සිටින ජාතීන් කැඳවා නුඹ අනකල පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත. හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න ළඟම සිටියදී එතුමන් අයිදී. දුෂ්ටයාසිය මාර්ගයෙන් හැරී අදමිටු මිනිසා තම සිටිවිලි දුරලා සමිඳුන් වෙත ඇදී ඒවා. එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා. එතුමන් ඔහුට බොහෝසේ කමක් කරනු ඇත. සමිදානන් වන මම මෙසේ පවසමි. මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. අහස පොළවට වඩා බොහෝ ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය. මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. පිය සර්ව බලධාරී දේව පියාණන් වහන්සේට තුතිමන්ත හදවතින් නැගිට සිටමින් ක්‍රිස්තියානි ගීතිකා පොත්වල 4 වෙනි ගීතිකාව ගායනා කරමු. සෞකල් සෑමතැන වැඩවසන දෙව්තුම් නැන බල මහිමේන දිවරය වාහිරු සඳුතරු දිගුමසු සියොතුන මැවුතෙදින. 4 වෙනි ගීතිකාව ක්‍රිස්තියානි ගීතිකාව නැගිට සිටමින් Saukas, Kevin, and
සුළු මොහොතක් දෙවියන්ගේ ඉදිරියේදී අපේ පව් ගැන කියා සිටිමු. පැවැමින පව් ගැන කිතු හිමිනාවෙන දෙව්තුම නම කරමු. මේ මොහොතදී අපි අතින් සිදුනා වූ සියලු වැරදි ගැන සියලු පාපයන් ගැන උන්වහන්සේගේ මුඛයේ කියා සිටිමු. උන්වහන්සේගේ මැවිල්ලට විරුද්ධව උන්වහන්සේ මැව්වා වූ අපගේ මසල් වාසයට විරුද්ධව ශිෂ්‍යමුන් වහන්සේගේ දේවානපනත් වලට විරුද්ධව එකතුව අපිට ජීවත් වෙන්න බැරි වුණා. හරිව අපිට ගමන් කරන්න බැරි වුණා. අපි උන්වහන්සේගේ මාර්ගයෙන් ඉවත් වෙලා තිබුණා. මේ මොහොතේදී ස්වාමීන් වහන්සේගේ අපගේ අපගේ ජීවිතය ගැන අපි පාපෝච්චාරණය අපගේ හැසිරීම ගැන උන්වහන්සේට අපගේ වරද කියා සිටිමු. ස්වාමීන් වහන්සේගේ අපගේ සිටින මේ මොහොතේ ගායනා කරමු සෙනෙහස ගලා ගිය මට ආදරේ නිසා උදිතය ගලා ගිය මගේ පවුල නිසා සෙනෙහස ගලා ගියා
රුධිරය ගලා ගියා. රුධිරය ගලා ගියා. මගේ පව් බල නිසා. ජීවන දෙවි ස්වාමීන් වහන්සේ අපේ වහන්සේ ඉදිරියේ දන්නා මොනවා මේ මොහොතේදී අපේ සියලු වැරදි සියලු පාපයන් ඔබ වහන්සේගේ පිට අරගෙන කලාව පූජාව ගැන අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඒ සුද්ධ ලේ කරුණ කොටගෙන අපිට දුන්නා වූ ඒ පිරිසිදුකම සුද්ධභාවය ගැන අපි ස්තුතිවන්ත වෙනවා දෙවි ස්වාමීන් වහන්සේ. අපි තාමත් ප්‍රබල මිනිසුන් හැටියට අපි තාමත් ස්වාමීනි වැරදිකාර මිනිසුන් හැටියට අපේ ජීවිතය තුළ අපි ජීවත් වෙනවා ස්වාමීනි ගැන අපිට සමාවයි දෙනවා දෙවි ස්වාමීන් වහන්සේ. අනේ පියාණනි ඔබ වහන්සේ කළා වූ උතුම් පූජාව සිහිපත් කරමින් දෙවි ස්වාමීන් වහන්සේ අපිට අපව වෙනස් කරගන්නට ඔබ වහන්සේගේ පුදුම ශුද්ධාත්ම බලය අපි එක්කෙනා දුන ගන්නවා. යාළුනි මේ දේවමය බාර කරනවා ස්වාමීනි මේ ස්ථාන පැමිණු වහන්සේගේ දරුවන්ගේ ජීවිත මාර කරනවා. මේ දේවමය මුලපටන් අග දක්වා වහන්සේගේ ආත්මානුභාවය ගලාගෙන යන්න සලස්වම වෙනවා. වැගිරෙන්නට සලස්වම වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වෙනස් කරගන්නට වහන්සේගේ කරුණාව අපිට දුන්න බැලුවා. මේ සුදෙන් බාර කරන්නේ නාස්රේ යේසුස් වහන්සේගේ තුමු නාමයෙන්. ආමෙන්. ආමෙන්. සියලු දෙනා ආසන්න ගන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි තව කෙටි ගීතිකා කීපයක් ගායනා කරමු ස්වාමින් වහන්සේගේ මුඛේ. දාන්න කෙටි ගීතිකා කීපයක්. යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් අපට ජය දෙන්නේ. ඒ නාමයෙන් විතරයි අපට ජය දෙන්නේ. හල්ලුයා. कितने विश्वास करना दे यीशु के नाम में मित्र अपने चाहे नाम में हरे बचाए सभी पैसों गीत का बोतल एक से आसो तू ना मंदा ना भी हम मंदा गीत का सब विश्वास के यीशु के नाम ඒ නාමයෙන් ජයදීප අවස්ථාවක් ඔබගේ ජීවිතේ පෞගිය කාලය තුල ඔබ මොසොප් අවස්ථාව මෙන්න අවස්ථාව තිබෙනවා දෙවියන් වහන්සේගේ නාමය ඔසවන්නට ඔබගේ ජීවිතේ මම කැමති අවස්ථාව දෙන්න සාක්ෂියක් තිබෙනවා මම බෙදා දෙවියන් වහන්සේ ස්තුතිවා සුගේ කාලේ ඉන්න ප්‍රශ්න ගැටළු මැදේ මම හැමදේම හැමදාම අපඩවා යාත්නා කරා මේ සෑම ගැටළු ප්‍රශ්න අවස්ථාවලදී මොන නාසයේම අවසාතවමින් සියලු කටයුතු මුලින් කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා නාසය. දෙවියන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේගේ පුදුම මඟ පෙන්වීම ගැන. හල්ලුයා. හල්ලුයා. මේ වචනයට බය වෙන්න එපා. මේ හල්ලුයා කියන උන්වහන්සේ. ප්‍රශංසා වේවා. තව කවුරුද සිටිනවද? උන්වහන්සේගේ නාමයෙන් සමා. දෙවියන් වහන්සේ ඒ සියල්ලම මට පිළිතුරු දුන්නා අපෝ අපේ පවුල ආරක්ෂා කරා ඒ වගේම මේ දරුවන් තුන්දෙනෙක් කිසිම දෙක්කෙනෙක් මේ මාස පුරාවට
කිසිම කෙනෙක් කිසිම ලඩක් දුකක් හැදුන්නේ නැහැ. ඒ මම දෙවියන් වහන්සේ විශ්වාස කරන තදින් යාඥා කරන නිසා දෙවියන් වහන්සේ මට කවුරු ඔසවා තිබ්බා. දෙවියන් වහන්සේ තවදුරටත් ආරක්ෂා කරනවා මම කවුරු මම දෙවියන් වහන්සේට මේ උදෑසන දෙවියන් වහන්සේට මගේ මුළු සිතෙන් ස්තුතිවන්ත වෙනවා. ගෞරව වෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්තුති වේවා උන්වහන්සේ සුවයේ දෙවියන් වහන්සේ. ආරක්ෂා කරන ආරක්ෂක. ප්‍රකාශ කරමු. බය වෙන්න එපා. හැලඹෙන්න එපා. කවුද අපිත් සමග ඉන්නේ? අපේ දෙවිඳුන් අප සමගයි. අපේ දෙවිඳුන් අප සමගයි. සුරදනා අපරසන්ද නමස්කාර කරමු. උන්වහන්සේ දකින්න යන මගේ හදවත. අපි කරන විදිය ගැන නෙමෙයි. ඒක මගේ අත්ලා විශ්වාසයෙන් උදෑසන එකපාරක් ඔබගේ යාඥාවෙද මේ ගීතිකාව ගායනා කළ වැඩ ආරම්භ කරන්න. අපට ආරාධනා කරනවා කරලා බලන්න. ස්වාමීන් වහන්සේ පුදුම ලෙස ශක්තිමත් කරනවා. හල්ලෙලුයා. බය වෙන්න එපා, තැලෙන්න එපා. රත වලින් නොවේ, කඩු වලින් නොවේ. මොන අභියෝග යුද්ධ ආවත්. මොන අභියෝග යුද්ධ ආවත් අපිට ජය දෙන්න දෙවියන් වහන්සේ. කවුරුත් නෙවෙයි. වෙන කවුරුත් නෙවෙයි. උන්වහන්සේ පවණයි. ඒකයි උන්වහන්සේ හැම නිතරම මේ ගැන කියන්නේ අපිට. බල බය වෙන්න එපා. ඔබත් සමගින්. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඉන්නවා කියන එක අපිට විශ්වාස කරන්න බෑ සමහර වෙලාවට. නේද ලක්ෂණ නැහැ. අපිට එන පාදක අභියෝග මැද්දේ අපි සැලෙනවා. නෑ උන්වහන්සේ අතරින්නේ අපිත් සමගින්. අපි මේ බලය ගැන නැවත වරක් ගායනා කරන්න කලින් තව කවුරු ඉන්නවද උන්වහන්සේගේ නාමයට සුතිවන්ත වන්න? තව කවුරු ඉන්නවද? මම මේ අවස්ථාව දෙන්නේ ඔබගේ පෞද්ගලික දවස්වල බොහෝ දේවල් ඇති ඔබගේ ජීවිතේ. මා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ කාලය තුල අපි පවුලක් හැටියට විවිධ අභියෝග තුල ගියා. නමුත් ස්වාමීන් වහන්සේ අපට ශක්තිය දුන්නා. සෑම දෙයකින්ම ජය ගන්න. ඔබ හැම කෙනෙක්ම දන්නවා මම උපාධිය කරන්න පටන් ගන්න තිබෙනවා මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ තමයි අපිට පන්ති පැවැත්වෙන්නේ. ඒවත් හමුවේ අපි දෙදෙනාට දුන්නා වූ ශක්තිය අපි දරුවත් සමග ඒ හැම දෙයක්ම කරගන්න මම දෙවියන් වහන්සේට අනේකන කිව්වා. සභා පවුලක් කරන ඔයගලගෙන් ලැබෙන ආදරය ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සමහර අය කෝල් කරලා අහනවා පාද හොඳින් ඉන්නවද? සමහර අය කියන පාදව දැක්කේ නැති වුණාම කෑවේ නෑ වගේ මම නොකා ඉන්න එපා. ඒ ආදරය බෙදා ගැනීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එනිසා කවුරු ඉන්නවද තව වහන්සේට ස්තුතිවන්ත වෙනවා.
ලස්සන අපි ගායනා කරමු. 155 වෙනි ගීතිකාව බලේ බලේ විශ්වපත් බලේ ලේවලින් ඒ බලේ යන ගීතිකාව. මේ ගීතිකාවෙන් අනතුරුව අපි ආශා කරන්ට යනවා අපගේ අයදුන් ගැන අපගේ සියලු දුක්ඛාවිනාවන් ස්වාමීන් වහන්සේ පාද පාමුල තබන්නට යනවා. ඒ නිසා අපි විශ්වාසයෙන් බලමු. මේ මොහොත අපි අපගේ අමාරු දුක් ගාවිනාව ගැන ස්වාමීන් වහන්සේට කියමු. උන්වහන්සේට අපගේ වේදනාව ගැන අපි උන්වහන්සේට කියා සිටිමු. අපේ ජීවිතේ තිබෙන අභියෝග ගැන අපි උන්වහන්සේට කියා සිටිමු. යුක්තිය සාධාරණය එදා මෙන් අදත් ඉෂ්ට සිද්ධ කරන දෙවියන් වහන්සේ ඔබගේ හදවත මාගේ හදවත දකිනවා. ඔබගේ අවශ්‍යතාවය මාගේ අවශ්‍යතාවය දකිනවා. Dia soyana buba kuse mage ate oba soyai mahada petuve oba mabanai oba dia soyana buba kuse මගේ ජීවිතවල අපගේ ජීවිතවල වහන්සේ ඇහුවා වූ සියලු කාරණා ගැන අපි ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ප්‍රේමනේ දේව පියාණනි ඔබ වහන්සේ වෙත ලං වෙන්නට ඔබ වහන්සේගේ පුදුම කරුණාව අපිට දෙන්න දෙවි ස්වාමීන් වහන්සේ. මොයේ දෙස්වාගෙන නොවසේ ඒ ආත්මයට ස්වාමීන් ලං වෙන පිණිස වහන්සේගේ කරුණාව අපිට දෙන්න දෙවි ස්වාමීන්. අපගේ හදවත්වල තිබෙන ආයුධ වහන්සේ දකිනවා දෙවි ස්වාමීන්. මේ වහන්සේගේ දරුවන්ගේ ජීවිතවල කියවෙන ආයුධ වහන්සේ දකිනවා දෙවි ස්වාමීන්. ඒවට උත්තර දෙන්න බැරි තරම් වහන්සේගේ
දිනෙත් අන්ධ වෙලා නැහැ. අත කොට වෙලා නැහැ ස්වාමී. අනේ පියාණනි මේ යදුම් අසලා වාසික පුදුම පූර්ණ සුවය සමාදාන විසඳුම දෙන්න දෙවිස්සු. ඒ වෙහෙසට ඒ බරට ස්වාමිනී සහනය දෙන්න දෙවිස්සු. අපේ ජීවිත වාසය වෙනස් කරන්න. අපේ සිතවිලි ආකල්ප වෙනස් කරන්න. අපි සියලු දෙනා නැගිට සිටිමු. නැගිට සිටිමු. මේ ගීතකව ගායනා කරමු සුබා. වෙනි ගීතිකාව 357 වෙනි ගීතිකාව ජීවිතේ රැළ ගසන කලට විපත් පැමිණිතයි සිතන විට ගණිනලත් ආසිරියකින් එක පුදුමයක් වෙයි ඔබට. Bye.
මේ පූජාවන් හදාසින් කොටස් උන්වහන්සේට බාර කරනවා. අතිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. වහන්සේ දුන්නා වූ දෙයින් කොටසක් නැවත ඔබ වහන්සේට දෙන්න දුන්නා වූ කරුණාව. ස්වාමිනී දුන්නා වූ දුන්නා වූ හදවත් වලට වහන්සේ ආශිර්වාද කරන්න. ඔවුන් කරන රැකියාවන්, වෘත්තමය කටයුතු, ව්‍යාපාර කටයුතු ස්වාමිනී සඵලවත් වන පිණිස කේතිහත් දෙකේ 62 සියලු දක්වා ඔබ වහන්සේ ස්වාමීන් ආශිර්වාද කරන්න. පියාණනි මේ පූජාවන් ඔබ වහන්සේගේ අපගේ තබන අතර ඒ ඔබ වහන්සේගේ දේව රාජ්‍ය වර්ධනය උදෙසා පාවිච්චි කරන පිණිස ඔබ වහන්සේ උන්ට මඟ පෙන්වීම කරුණාව දුන මැනව. ස්වාමිනී විශේෂයෙන් මම මේ මොහොතේදී වයෝවෘද්ධව සිටිනා අපේ වැඩිහිටියන්ව එවැගේම ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ අස්නීපව ලෙඩව දුක්ව ස්වාමිනී අමාරුවෙන් ගත කරන සෑම ජීවිතයක්ම බාර කරනවා. ඔබ වහන්සේ ඔය දෙවියන් වහන්සේ වහන්සේ ඔබ රාෆා දෙවියන් වහන්සේ සුවය දෙන දෙවියන් වහන්සේ පියාණනි ඔවුන්ට පූර්ණ සුවය ඔබ වහන්සේ දානය කළ ගන්නව. දෙවි ස්වාමී වහන්සේ වහන්සේගේ මහෞතම කරුණාව දෙමින් ඔවුන්ගේ ජීවිත ස්වාමිනී ස්පර්ශ කරමින් ඒ විසදුම සමාදානය කළ ගන්නව. ස්වාමිනී අප සභාවක් හැටියට වහන්සේ ඉදිරි වැඩ කටයුතු බාර කරනවා. මේ සභාවේ ඉන්නා වූ සෑම ජීවිතයක්ම වහන්සේට බාර කරනවා. පියාණනි ඔබ වහන්සේගේ පුදුම කරුණාව තුළ ඔබ වහන්සේගේ දරුවන්සේ ස්වාමී ජීවත් වන පිණිස වාසය කරනවා දෙන්න. විශේෂයෙන්ම මේ එක්කෙනා ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී මේ පවතින වසංගත හැමුවේ වහන්සේ පුදුම ආරක්ෂාව කරුණාව දයාව මේ ජීවිත වලට දානය කරමින් අපව ස්වාමිනී ඔබ වහන්සේගේ ලේදක සංගවන සිදේ බාර කරන්නේ යනත් නම් ආශ්‍රය ස්වාමී සුදේ සමය අසුන් ගන්න දෙවියන් වහන්සේ ස්තුති වේවා. අපි අද දිනට નિયમિત බයිබල් කොටසට සවන් දෙන්න යනවා. බයිබල් එක සෑම කෙනෙක්ම පෙරලා ගන්න. සුදෝලෝක්තුමන්ට අනුලියන සුභාරංචියේ 21 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වා. සුදෝලු 21 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වා. අපි සුදනා නැගී සිටිනවා. වහන්සේ අවට බැලූ විට ධනවතුන් සිය පුද පඬුරු දේවමාලිගාවේ ගබඩාවේ දමනු දුටුසේක. එක් දිනදු වැඳපු ස්ත්‍රියක් තඹසාලි දෙකක්ද දමනු වහන්සේ දැක. ඇත්තෙන්ම මම ඔබට කියමි මේ දිනදු වැඳපුව අනෙක් හැමතෙම වඩා පඬුරු දැම්මාය. මන්ද ඕන් සියල්ලෝම තමන්ට තිබුණු වැඩිපුර දෙයින් ගබඩාවට පඬුරු දැමුහ. එහෙත් මෑ දුප්පත්ව සිටියදී තම දිවි පෙවත සඳහා වූ මුළු වත්කම ඉදිවාය. වදාළසේ අපි ආශා කරමු. ප්‍රේමණීය දේව ඥානනී අපි ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමීනි බාර වෙනවා යටත් වෙනවා. ස්වාමීන් වහන්සේගේ පුදුම දයාව කරුණාව අපිට තිබීම ගැන අප වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ දෙමුහක් කරුවට වඩා තියුණු වචනය දවසේ අපගේ ජීවිත වලට කතා කළ මැනව. ඥාන වහන්සේ පෝෂණය කළ මැනව. එතුලින් අපේ ජීවිතය වහන්සේගේ මඟ යන ජීවිත බවට පත් කරනවා. ස්වාමීන් සුදාත්ම බලයෙන් පූර්ණව මාඩුවෙන් වහන්සේ වචනේ වැඩි වෙන්න සලස්ව මැනව. යාසන පිණිස අපගේ සිත හා සිත විකාපනා සෝදානම් කරමු. යේසුස් වහන්සේගේ තුමින්. ආමේන්. සමයාසුන්ගා. ප්‍රේමණීය සහෝදරය සහෝදරිය සුපුරුදු පරිදි මම කැමැති ඔබගෙන් ප්‍රශ්නකින් මේ දේශනාව ආරම්භ කරන්න. අපි දන්නවා අපි දැන් මේ කියනගන්නේ නත්තල් කාලයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන පිණිස මේ අභියෝගයේ මැද්දේ මම කැමැති ඔබගෙන් අසන්න අපි කොයිතරම් සූදානම්ද උන්වහන්සේට අයිති දේ උන්වහන්සේට දෙන්න. අපි කොයිතරම් සූදානම්ද උන්වහන්සේට අයිති දේ උන්වහන්සේට දෙන්න.
ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ කතාව දිහා බලනකොට අපි දකිනවා යේසුස් වහන්සේ දවසක් දේවමාලිගාවේ සමහරක් වෙලාවට අයිනක ඉඳන් බලාගෙන සිටිනවා කොහොමද මේ මිනිස්සු Taman දමන හඬු දවන්නේ. දැන් මමත් දේවගැටතුමත් කවදාක්වත් ඒ වැඩේ කරන්නේ නැහැ. අපි බලන් ඉන්නේ කීයක් කවුරු කීයක් දමනවද කියලා. හැබැයි භාණ්ඩාගාරිකතුමා ඒක බලාගෙන ඉන්නේ. මොකද අපි භාණ්ඩාගාරිකකින් තමයි ඒකත් අහන්නේ. කොහොමද මේ මාස දීපනාව පූජාවන් කොහොමද තාත්වයේ කියලා. ඒ බලන් ඉන්නකොටද උන්වහන්සේ දකිනවා ධනවත් මිනිස්සු තමන් ළඟ තිබෙන වැඩිපුර දෙයින් කොටස මේ මාලිගාවට දෙනවා. වරදක්ද? වරද්දක්ද ඒක? නෑ. එහෙනම් කොතනද වරද? දෙන පිළිවෙල. ඒ වගේම තවස්ථාවක දකිනවා. දුප්පත් වැන්දපු කාන්තාවක් තඹ සල්ලි දෙකක් ඇවිල්ලා පාඩු පෙටියට දානවා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඒ සමාජයේ තඹ සල්ලි දෙකක් කියන්නේ හරියට සත දෙකක් වගේ. දැන් අද සමාජයේ අපිට සතෙන් වැඩක් තියනවද? සත පහෙන්, සත 10න්, සත 25න් මොනවා කර ගන්න පුළුවන්ද? රුපියලෙන්. රුපියක් ගන්නත් රුපියක තුකල් දෙයක් විතරද? රුපියලවත් නෑ. හැබැයි මේ කාන්තාව තමුන්ට තිබුණු දේ දැම්මා කියලා යේසුස් වහන්සේ කියනවා. සමහර වෙලාවට යේසුස් වහන්සේ පුද්ගලිකව මේක කාන්තාව අඳුරනෝ වෙන්නත් පුළුවන්. බයිබලයේ ඒක කියන්නේ නෑ. හැබැයි තමුන්ට තිබු සාන්තක දේ වහන්සේ දැක්කේ දමපු ප්‍රමාණය නොවේ ප්‍රේමයේ සහෝදරයස්. උන්වහන්සේ දැක්කේ දමපු සිතුවිලි ආකල්පය. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපට ප්‍රථමයෙන් උන්වහන්සේට අයිති දේ උන්වහන්සේට දෙන්න සූදානම්ද කියලා. උන්වහන්සේට අයිති මොනවද කියන්නේ? මොනවද උන්වහන්සේට අයිති? මොනවද හිතන්නේ? උන්වහන්සේට අයිති මොනවද? කොයන මාසික වැටුප හරි 10% දෙන්න ඕනේ හරි 10% දෙන්න ඕනේ 10% දෙනවද කියලා බලන්න ඕනේ නේද? තව මොනවද උන්වහන්සේටයි කියන්න බය නැතුව කියන්න. සියල්ලම මොනවද සියල්ල? තමසතු සියල්ලම. හරි තමසතු සියල්ලම. තව මොනවද දේශානි දැන්? ටිකක් ලම්ුණා උත්තරේ. සියල්ල. තමසන්තක සියල්ල කියලා කිව්වා. තමසන්තක සියල්ලෙන් දෙන්න ඕන කොටස දෙන්න ඕනේ. දැන් බොහොම කෙමෙන් ලඟ වෙනවා. කවුරුත් කියන්නේ 10න් එකක් ඔව් ඒක එක කෑල්ලක් විතරයි. මම කතා කරන්නේ. මාව දෙන්න ලෑස්ති නැද්ද? තමුන්ව දෙන්න ලෑස්ති නැද්ද දේවන් වහන්සේට? අපි අම්මෝ බෑ. වැඩ ගොඩක් තියනවා කරන්න. තමුන් පූජා වෙන්න කැමති නැද්ද? පූජාවක් හැටියට සියල්ලම කියලා කිව්වා. මම හිතුවේ ඒතුරුත්‍රයේ අපි තැතුරුව කියලා. අපි කාටද ඇයිද? තර අපේ දේවල් අපි දෙන්න ලෑස්ති නැද්ද? අපි හිතනවා අපි ක්‍රියාවට නම් වල අපගේ ජීවිතයෙන් අපි උපයා ගන්න දේ, අපි හම්බ කරගන්න දේ, එක්ක දෙමව්පියන්ගෙන් අපිට ලැබෙන දේ තුලින් තමයි අපි දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. අපිව කවදාක්වත් ජීවිතේට වහන්සේ වෙනුවෙන් පූජා කරන්න ලෑස්ති නැහැ. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මම මේ කතා කරන්නේ අන්න පල්ලියට සල්ලි නැහැ. දැන් පොඩි කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන් සල්ලි දෙන කියන කාරණය නෙවෙයි. ඔබ දෙන්නේ කීයද? රුපියල් 100ද 200ද? ඔබ දෙන හදවත තමයි උන්වහන්සේ බලන්න යන්නේ. යේසුස් වහන්සේ කවුද? වැන්දපු ස්ත්‍රියට සමාසන්තක සියල්ල දුන්නා කිව්වේ. ඒ හදවත තිබුණා ඇයට තම තුල තියෙන කීය හෝ දෙන්න. සමහර විට ඒක සම්පූර්ණ මුදල ගන්න.
ආකල්පය බැලුවා ප්‍රේමයේ සහෝදරයා. සිතුවිල්ල බැලුවා. ඔබ මම සූදානම්ද අපේ ජීවිතේ උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. දැන් උන්වහන්සේගේ නත්තල අපි සමරනවා. ප්‍රීතියෙන් සමරනවා. උන්වහන්සේගේ පොත ප්‍රීතියෙන් සමරනවා. ප්‍රීතියෙන් සමරලා මොකද කරන්නේ? හරි සන්තෝෂයි. උන්වහන්සේ අප වෙනුවෙන් ඉපදුණා. ඔන්න හරි කාලා බීලා හොඳට ජොලි කරලා ඉවර වෙලා නත්තලක් කාලා නත්තලත් අපිව කාලා ඔක්කොම කළා. ජනවාරි මාසෙ තමයි මොකද කරන්නේ? 30 සති බෝනස් ඔක්කොම ඉවර කරගෙන ආයි පටන් ගන්නවා. මේ වචනේ මම කිව්වේ නැහැ. හිඟා ගන්න. ඒක මම කිව්වේ නැහැ. නෑ මෙහෙම ජීවිත තිබෙනවා. ණය වෙලා නත්තල සමරන ජීවිත තිබෙනවා. වහන්සේගේ පූජා වීම ඔබගේ මගේ ගැලවීම උදෙසා නම් ඔබට මට බැරිද උන්වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතේම පූජා කරන්න. ඒක තමයි වැදගත්ම දේ. අපිට හම් වෙන පඩියෙන් අපි දසයෙන් කොටස දෙන එක මොකක්ද ඒක? ඒක අපේ වගකීම. හිතුණු වගකීම. අපි සාන්තක දෙයින් ගෙනල්ලා දෙන එක ප්‍රමාණීය බර නෙමෙයි ප්‍රේමණීය සහෝදර සහෝදරයන්. හදගන්න ඔබ දෙන හදවත වැඩ කර. යේසුස් වහන්සේ උගන්වනවා. කන්දෝට දේශනාවේදී මේ අත දෙන දේ මේ අත දැනගන්න එපා. අවශ්‍ය නැහැ. හැබැයි මට දෙන්න හදවතක් තියෙන්න ඕනේ. මසුරු ලෙස රැස් කරගන්න දෙයක් නෙවෙයි. දැන් අපිට අයිති වෙන දේවල් අපි කොයිතරම් තබාගෙන තිබෙනවද? අනිත් අයගේ දේවල් අපි කොයිතරම් ළඟ තබාගෙන තිබෙනවද? අඩුමතරමේ සමාව අපි දෙන්න ඕන දෙයක්. හැබැයි දෙන්නේ නැතුව අපි කොයිතරම් ළඟ තියාගෙන ඉන්නවද? රාව්‍යමය දේවල් විතරක් නෙවෙයි. ආධ්‍යාත්මික දේවලුත් අපි සමහරක් විට මොකද කරලා තියෙන්නේ? තියාගෙන ඉන්නව දෙන්නේ නැහැ. ගොඩ ගහ ගන්නවා තාම. මං කියන කාරණා පැහැදිලිද ඔබට? උන්වහන්සේ බලන්නේ ඔබේ මගේ හදවත. ඔබට මට ඒක දැනෙනවා නම් දසයෙන් කොටස කීයද කියන එක වැදගත් නැහැ. වැඩිපුර දෙයින් අපි දෙන්න හිතන්නේ නැහැ. පැහැදිලි නේද මං කියන කාරණේ? ජීවිතය දෙන්න පුළුවන් වෙනවා. අපේ ආකල්පය ඒකයි මං අහුවේ. අපි කොයිතරම් සූදානම්ද උන්වහන්සේට අයිතිද? එහෙනම් මේ අපේ ජීවිතය උන්වහන්සේට අයිති. අපි කොයිතරම් සූදානම්ද මේ අයිති ජීවිතය උන්වහන්සේට දෙන්න. කැප කරන්න, වැය කරන්න, උන්වහන්සේගේ සේවය වෙනුවෙන් වැය වෙන්න, කැප වෙන්න. සේවයේ තියෙන දේවගති වරුන්ට විතරද? බැප්ටිස්වරු හැටියට නම් අපේ ප්‍රතිපත්තිය තමයි අපි සියල්ලෝම කවුද? පූජකයෝ. රිතාන්සකේ. අපි ඔක්කොම පූජකයෝ බැප්ටිස් ප්‍රතිපත්තිය. සියලු දෙනාම රාජකීය පූජක වංශය. පූජකයා කියන්නේ කවුද? මැදහත් කරුවෙක්. දෙවියන් වහන්සේ හා මිනිසයා අතර මැදහත් කරුවෙක්. මඟ පෙන්වන්නේ. ඒක දේවගතිවරයාට නෙවෙයි විතරක් නෙවෙයි කියන්නේ. ඔබ බැප්ටිස්ට් නම් මම හිතනවා මෙතන ඉන්න ඔක්කොම සමාජිකයෝ, සමාජිකාවෝ ඔබ පූජකයෝ. ඔබට තිබෙනවා මැදහත් කාර්යම් කරන්නට. දෙවියන් වහන්සේ සහ ඔබගේ අසල්වාසියා සමග. ඔබගේ නිවස සමග. මම හැමනිතරම කියන්නේ සභාවට එන්නේ පස්සේ. තේරුණාද? සභාවට එන්නේ පස්සේ ඔබ ගෙදර අප්සෙට් නම් සභාව ඇවිල්ලා මොන දේ කරවත් වැඩක් නැහැ. පැහැදිලි නේද මම කියන කතාව? ඒ සභාවට එන්නේ කවුද? ඔබලාමනේ. අපිමනේ. ඉතින් මෙතන හදන්න කලින් එතන හැදෙන්න අවශ්‍යයි. ඔබ මම සූදානම්ද? බැගෑ සිටින්, සඳහවත් සිටින්, ප්‍රජාවන්. කොයිතරම් සූදානම්? ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි කොයිතරම් නම් කුවකද කියලා හිතෙන්නේ මොන වෙලාවද අපි කොයිතරම් ආත්මාර්ථකාමීද කියලා හිතෙන්නේ මොන වෙලාවද එමෙ හිතෙන්නේ නැද්ද සමහරකට හිතෙන්නේ අපිට දැනෙන්නේ නැහැ මොන වෙලාවද
මට අයිති නැති දෙයක් මල් ළඟ තියෙන වෙලාවට. ඒක දැනෙන්න ඕනේ. එහෙනම් මේ ජීවිතය අපිට අයිති නෑ. ඒක අයිති දෙවියන් වහන්සේට. ඒක අයිති දෙවියන් වහන්සේට. ඔබගේ සිතුවිල්ල, මාගේ සිතුවිල්ල, මාගේ ආකල්පය උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්න ලෑස්තියි. ප්‍රමාණයක් නෙවෙයි. ගොඩ නෙවෙයි. අවශ්‍ය වන්නේ ඔබගේ සිතුවිල්ල වෙනස් වන්නටයි. මාගේ සිතුවිල්ල වෙනස් වන්නටයි. මගේ ආකල්පය වෙනස් වෙන්නට, ඔබගේ ආකල්පය වෙනස් වෙන්නට. ආකල්ප වෙනස් වුණොත් උන්වහන්සේට අපි ජයග්‍රහණය ලබනවා. යේසුස් වහන්සේ දැක්කා මේ දුප්පත් වැන්දපු කාන්තාවගේ සිතුවිලි. ඇයට දෙන්න හදවතක් තිබුණා. අද දවසේ මට කන්න නැතත් මට ආйти නැති දේ, දෙවියන් වහන්සේට ආйти දේ මම දෙවියන් වහන්සේට දෙනවා. මම කතා කරන්නේ මුදල් ගැන විතරක් නෙවෙයි. අපේ මුළු ජීවිතය ගැන, අපේ ජීවිත චර්යාව ගැන, අපේ ජීවිත පැවැත්ම ගැන. ඊළඟ මාසෙදී ඔබ මම සූදානම් වෙන්න යන්නේ කොහොමද? වෙනදා වගේමද? අපිට වෙනදා වගේ මේ පාර නත්තල් වලට මොන දෙන්න බෑ. උන්වහන්සේගේ උපත සමරන්නට බෑ. නමුත් අපේ ජීවිතය තුළින් අපිට වැදගත් ලෙස ඒ සාක්ෂිය අරගෙන යන්නට පුළුවන්. ඒක තමයි එන මාසෙදී ඔබ මම හිතරුවන් හැට සමරන උතුම් නත්තල් මදා ගන්න බැහැ. මෙදා අපි එක්කෙනා තුළ බෙදා ගන්න. අපේ ජීවිතේ පූජා කරන්න ඔබම නැසෙ. උන්වහන්සේ ජීවිතේ පූජා කරලා ඉවරයි. නැවත නැගිටලා අපි සමග වාසය කරන උන්වහන්සේව. අපි තාම මොනවද කරන්නේ? මෙරි ජීවත් වෙනවා වගේ ජීවත්. නේද? මෙරි ජීවත් කියන්නේ නැද්ද? මෙරි ජීවත් වෙනවා කියලා. හා? මෙරි ජීවත් වෙනවා වගේ ජීවත්. යේසුස් වහන්සේට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ මිනිසයා ඕසන්තක සියල්ල මා වෙනුවෙන් පූජා කරා. ඒ කියන්නේ අපේ ජීවිතය. තවමත් අපිට වෙලාව දීලා තිබෙනවා. හෙටද අනිද්දාද කියන්න බෑ. අදද කියන්නත් බෑ. මේ මොහොත අරගන්න ඔබේ මගේ ජීවිතය නැවත සිතලා බලන්න. ආයෝක හෙටට කල් දාන්න වෙලාවක් නැහැ. මේ අභියෝගෙ මැද්දේ, මේ වසංගත කාලේ මැද්දේ. පැහැදිලිද? අපගේ ආකල්පය අපි වෙනස් කරගන්න අවශ්‍යයි. අවශ්‍ය වන්නේ අපි දෙන දේ ප්‍රමාණය නෙවෙයි. දෙන දේ බරවනේ දෙනවද කියන එක නෙවෙයි. දෙන සිතුවිල්ලයි, දෙන ආකල්පය. එලෙස කරන්නට දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. අපි ආශිර්වාද. ප්‍රේමණීය දේව සමිඳුනි, වහන්සේ ඉදිරියේ ස්වාමීන් අපි බැගෑ සිටින් ළඟා වෙනවා. අපි බහැපත්කම තාමත්ම ස්වාමීනි ඊන වෙලා තිබෙනවා. අපි මසුරුව සිටිනවා ස්වාමීනි. අපි ද්‍රව්‍යමය දේවල් ගැන බොහෝ කල්පනාකාරීව ස්වාමීනි කරදර වෙනවා. නමුත් අපේ ආධ්‍යාත්මික ජීවිතය ගැන අපි සුළු මොහොතක්වත් හකන්නේ නැතුව ජීවත් වෙනවා. දවැන්දපු කාන්තාව තමා සන්තක සියල්ලම දෙන්න පුළුවන් උනේ ඇගේ සිතුවිල්ල සහ ආකල්පය නිසා, දෙන්න පුළුවන් හදවත නිසා. දෙවි රජතුනි, ඔබ වහන්සේ මේ ජීවිතය දුන්නේ. ඔබ වහන්සේ අපිට මේ හුස්ම ටික දුන්නේ ස්වාමීනි. නැවත ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙන්නට, රැ වෙන්නට අපේ ජීවිත සූදානම් කරන්න. අපගේ ආකල්පයන් වෙනස් කරන්න, අපගේ සිතුවිලි වෙනස් කරන්න දෙවි ස්වාමීනි. ऐसे कराना देवियन वහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ස්වාමීන් වහන්සේ දිරික අප මෙමින් අපේ ජීවිතය උන්වහන්සේට බාර දෙමු. පැසුම් ගීතිකා පොත්වල 35 වෙනි ගීතිකාව ගායනා කරමු. දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි වහන්සේ දාන
නැගිට සිටින්න. දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ දුපිහි ගයන්නේමි පැතිහි ගයන්නේමි අඳුරේ පිවිලෝවෙන් දැල්වෙන පහනවි දෙව්දන කාමද ඔලොවේ රසනාති ඔලොවේ රසනාති සමනතරින් व्याख्या करमु प्रेमणी देव पियाननी වහන්සේදිරි අපේ ජීවිත බාර දෙමින් අපි මේ මොහොතේ පිටත් යන අතර වහන්සේගේ පුදුම කරුණාව දයාව මඟ පෙන්වීම අපි දෙකලා වෙනවා. දැන් අපගේ පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ස්වාමීන් අද දවසේ වහන්සේගේ ගෘහයට පැමිණි වහන්සේගේ දරුවන් පිටත් ඒක නොහැකින වූ සෑම දරුවෙක් පිටත් මුළු ලෝකයා පිටත් වසංගතයේ හැමුවේ දුක් විඳින සෑම ජනතාව පිටත් සදාකාලේ පවතින සියලු ආමෙන්.